අපි වෙමු සීලක බොදු දරුවෝ. පෙරවන් සරණයි දරුවනේ. ඔබ එක්ව සිටින්නේ DP Education දහම් පාසල සමග. දහම් පාසල අවසාන ශ්‍රේණිය බෞද්ධ සංස්කෘතිය විෂයෙහි අද අපේ පාඩම වෙන්නේ බෞද්ධ පාලකීන්ගේ සිරිත් බිරිත් පාඩමේ සිංහල බෞද්ධ රජසිරිත් සමහරක්. අපේ දරුවෝ දන්නවා අපේ රටට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මිහිඳු හාමුදුරුවන්ගේ වැඩම කිරීමත් එක්ක බුදුදහම ලැබෙනවා. බුදුදහම ලැබුණාම අපේ රටේ සංස්කෘතිය බුදුදහමට අනුව තමයි හැඩගැහෙන්නේ. බෞද්ධ සංස්කෘතියට මූලිකත්වය දීලා තමයි අපේ රටේ රාජ්‍ය පාලනය පමණක් නෙමෙයි, දේශපාලන තන්ත්‍රය විතරක් නෙමෙයි, ආර්ථිකය, සමාජය, සාහිත්‍ය, භාෂාව, කලාව කියන සෑම ක්ෂේත්‍රයක්ම බුදුදහම ආභාසයෙන් තමයි ගොඩනැගෙන්නේ. අපි පෙර පාඩමේදී සාකච්ඡා කරේ අතීතයේ රජවරු බුදුදහමින් ලබාගත්තු පෝෂණය මොන වගේද කියන එක. බුදුහාමුදුරුවෝ දේශපාලන මූලධර්ම ත්‍රිපිටකය තුල දේශනා කරලා තියෙන්නේ නිවන අරමුණු කරගෙන. නැතුව දේශපාලන අදහස් ඉදිරිපත් කිරීමේ අරමුණින් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ නිබ්බාන නිවන අරමුණු කරගෙන. ඒතර නිවනට යන සමාජයට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි බුදුහාමුදුරුවෝ ලබා දුන්නේ මේ දේශපාලන මූලධර්ම හරහා. මොකද සමාජයේ මිනිස්සුන්ට නිවන කියන නිෂ්ඨාව නැත්නම් අරමුණ සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන දේශපාලන ස්ථාවර භාවය රටක තියෙන්න ඕන. රටකේ දේශපාලන ස්ථාවර භාවය නැත්තම් දරුවනේ ඒ නිදහස් මානසිකත්වයේ මිනිස්සු හැදෙන්නේ නැහැ. නිවන කියන දේ අරමුණු කරගන්න නම් හොඳ නිදහස් මානසිකත්වයක් තියෙන්න බෑ. සමාජ විද්‍යාඥයෝ දක්වලා තියෙනවා මිනිසුන්ගේ අවශ්‍යතා පිරමීඩයේ ප්‍රාථමික අවශ්‍යතා සම්පූර්ණ වුණොත් තමයි මිනිස්සු ද්විතීක අවශ්‍යතාවලට යන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර කියන එක තමයි මිනිස්සුන්ට වැදගත් වෙන ප්‍රාථමික අවශ්‍යතාවය. ත්‍රිපිටකෙත් තියෙනවනේ. සාමාන්‍ය ප්‍රශ්නවල එකක් තමයි ඒකනාමකින් සබ්බේ සත්තාහාරට්ඨ ටික. ආහාරයෙන් මත තමයි සත්තු සියලු දෙනා යැපෙන්නේ. ඒතර ආහාරය ප්‍රධානම දෙයක්. ඒතර ආහාර කියන අවශ්‍යතාවය සම්පූර්ණවම තමයි මිනිස්සු දෙවෙනි අවශ්‍යතා බෙහෙත් ඇඳුම් පැළඳුම් වගේ දේවල් වලට හොයන්න පෙළඹෙන්නේ. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වුණාම තමයි අධ්‍යාපනය වගේ දේවල් වලට මිනිස්සු පෙළඹෙන්නේ. so මෙන්න මේ විදිහට අවශ්‍යතා එකින් එක සම්පූර්ණ වුණාම තමයි අවසානයේ ආත්ම පූර්ණ අවශ්‍යතාවයට. ඒ කියන්නේ මරණින් මතු ලෝකය මොන වගේද? ජීවිතය මොන වගේද? මරණින් මතු පෙර භවයක් පසු භවයක් තිබෙනවාද? ඒක මරණින් මතු අපිට මොකද වෙන්නේ කියන මේ ඥාන විභාගී කරුණු හොයන්න මිනිස්සු පෙළඹෙන්නේ අර මූලික අවශ්‍යතා සම්පූර්ණ වුණොත්. මේ මානසික නිදහස මිනිස්සුන්ට තියෙන්න ඕන. ඒතර මේ මානසික නිදහස ඇති වෙන්නේ ආර්ථිකය ශක්තිමත් වුණොත්. ආර්ථිකය ශක්තිමත් වෙන්නේ දේශපාලන ස්ථාවර භාවය නැත්නම් දේශපාලන ස්වාධීනත්වය ඒ වගේම දේශපාලන යහපැවැත්ම තිබුණොත් තමයි. අන්න ඒ සඳහා තමයි බුදුහාමුදුරුවෝ මේ දේශපාලන දර්ශනයක් දේශනා කරන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශපාලන දර්ශනය බුද්ධ කාලයේ ඇතැම් පාලකයෝ ඒක පරිහරණය කළා. දැන් ලිච්ඡවි රජදරුවන්ගේ සප්ත අපරිහානීය ධර්ම බුදුහාමුදුරුවෝ දීඝනිකායේදී මහා පරිනිබ්බාන සූත්‍රයේදී අනුමත කරලා තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට දේශපාලන දර්ශන ක්‍රමවේද ඉතාම හොඳින් පාවිච්චි කරපු රජුරෝ තමයි අපේ දරුවෝ දන්නවා ධර්මාශෝක අධිරාජ්‍ය. චක්‍රවර්ති සංකල්පය ඔස්සේ මේ චක්‍රවර්ති කියන අදහස බෞද්ධ මූලධර්මානුව සාක්ෂාත් කරගත්තු ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි ಭಾರತයේ මෞර්ය වංශික අශෝක. අශෝක රජුරුවන්ගේ ඒ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් දස රාජ ධර්ම සහ දස ශක්තිතිවත් කියන
බෞද්ධ රාජ්‍ය මූල ධර්ම මත තමයි පදනම් වෙලා තිබුණේ. එතකොට අශෝක රජුරෝ ඒ අනුගමනය කරපු පිළිවෙත අපිටත් ලැබෙනවා. මොකද අශෝක රජුරුවන්ගේ කාලේ තමයි දරුවනේ තේරවාද විභජ්‍යවාදී බුදුදහම ලෝකයට ව්‍යාප්ත වෙන්නේ. දැන් අපේ දරුවෝ දැනගන්න ඕන මේ වචන අවසාන ශ්‍රේණියේ ඉන්න දරුවෝ හැටියට විභජ්‍යවාදය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි දන්නවා දරුවනේ දෙවන ධර්ම සංගායනාවේදී මහා සාංගික හා තේරවාද කියලා පළවෙනි නිකාය ભેදය ආරම්භ වෙනවා. මොනවද මේ දෙක? මහා සාංගික සහ තේරවාද. නැවතත් මතක තියාගන්න. මහා සාංගික හා තේරවාද. මහා සාංගික කියලා කියන්නේ විශාල සංඝ පිරිසක් එකතු වෙලා මහා සංගීති කියලා වෙනම සංගායනාවක් පවත්වනවා. අපි දන්නවා දෙවෙනි සංගායනාවට හේතු වෙන්නේ දස වස්තුවක්. විනයට පරිබාහිර විනයට විරුද්ධව ඇතිවන කාරණා 10ක්. ඒ කාලීන අවශ්‍යතා අනුව සංඝ සමාජයෙන් මතුවන ගිහි පිරිස විසිනුත් අනුමත කරපු. ගිහි පිරිස මේ අනුමත කරා. වජ්ජිපුත්තක භික්ෂුන්ගේ මේ දස වස්තුව. මොකද ඒ අය ඒකට අනුග්‍රහය දැක්වුවා. ඒකට කාලීන අවශ්‍යතා 10ක් මත තමයි මේ කාරණා 10 ඉදිරිපත් වුණේ. හැබැයි තේරවාද මතවාදය නැත්නම් පළවෙනි සංගායනයෙන් ඇති වූ මේ මතවාදය දැඩිව ගෙනියපු සංඝ පිරිස මේ මතයට එකඟුනේ නැහැ. ඒ මෙහි විනය විරෝධී භාවය පෙන්වා දීලා කාලාශෝක රජුණන්ගේ අනුග්‍රහයෙන් දෙවි සංගායනාව පවත්වනවා. 700ක් මහරහතන් වහන්සේලා සහභාගීත්වයෙන් නේද? හැබැයි මේ සංගායනාවට විරුද්ධව 10000ක් පමණ සංඝ පිරිස එකතු වෙලා වෙනම සංගායනාවක් පවත්වනවා. ඒකට කියනවා මහා සංගීති කියලා. එතකොට පේනවා බහුතරයක් දෙනා මෙයට කැමැත්ත පළ කරා. ඒතකොට 10000ක් සංඝ පිරිස. ඒතර ඒ පිරිස එකතු වෙලා කරපු ඒ සංගායනාවේ දී ඇති වූ සංඝ පිරිස හඳුන්වනවා අපි මහා සංඝික. මහා සංඝික. මහා සංඝික සහ තේරවාද නැත්නම් ස්ථවිරවාද කියලා හඳුන්වනවා මෙන්න මේ නිකාය ભેදයෙන්. මේ ස්ථවිරවාද අදහස ස්ථවිරවාද නිකාය නැත්නම් තේරවාදයත් පස්සේ නිකාය ගණනාවකට බෙදෙනවා. ඒකේ සර්වාස්තවාදය සහ විභජ්‍යවාදය. ඒ විභජ්‍යවාදය කියලා කියන්නේ පැරණිම විනය මුල් කරගත්තු අදහස් ගෙන ආපු උපාලි මහරහතන් වහන්සේගේ සිට අවිච්ඡින්නව පැවතෙන සංඝ පරම්පරාව. ඒතර මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ අයත් උනේ මේ උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ මේ විනය සහ ඒ වගේම බුදුහාමුදුරුවෝ ඉගැන්වීම විභජ්‍යවාද දර්ශනය මත පදනම් වෙලා. මොකද බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන එක ක්‍රමයක් තමයි බෙදා වෙන්කොට. ඉතින් අපේ දරුවෝ දන්නවනේ සත්වයා කියලා කෙනෙක් ඉන්නවා. සත්ව කියලා ගත්තාම ඒ සත්වයා ප්‍රධාන වශයෙන් ස්කන්ධ පහක එකතුවක් නේද? අපි ඒකට කියනවා පංචස්කන්ධ. ගොඩවල් පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මෙන්න මේ ගොඩවල් පහකට වෙන් කරලා සත්වය විස්තර කරනවා. ඒතර එතන තියෙන්නේ බෙදා විග්‍රහ කිරීමක් නේද? අන්න මේ මතවාදය තමයි අපි විභජ්‍යවාද කියලා හඳුන්වන්නේ. එතකොට අශෝක රජුරෝ ප්‍රධාන වශයෙන්ම මෙහිදී මතවාදය ගන්න විභජ්‍යවාද සංඝ පිරිස. මොකද අශෝක රජුරවන්ට ප්‍රධාන අනුශාසකත්වයේ දරන්නේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ නිසා. එතකොට මේ විභජ්‍යවාද සම්ප්‍රදාය ලංකාවට ලැබෙනවා. ඒ ලැබෙන්නේ අශෝක අධිරාජ්‍යයේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට. අශෝක රජුරුව තමයි මේ සංගායනාවට අනුග්‍රහය දක්වන්නේ. ඒ අනුග්‍රහය දැක්වීමත් එක්ක අපේ රටට තීරීය විභජ්‍යවාද සම්ප්‍රදාය තිලින වෙනවා. ඒ ලැබීමත් සමග අපේ රටේ රජවරුත් බෞද්ධ මූලධර්ම වලට අනුකූලව රාජ්‍ය පාලනයට ප්‍රවේශ වෙනවා. රාජ්‍ය පාලනයේ ඉතාම වැදගත්
තැනක් තමයි රාජාභිෂේකය. අපේ දරුවෝ දන්නවා. රජ කෙනෙක් පළවෙනියෙන්ම අභිෂේකයක් ලබන්න ඕන. ඒකට අපි කියනවා රාජාභිෂේකය. අදත් දේශපාලඥයෝ වුණත්, අද රටේ ජනාධිපති වුණත් දියුරුම් දීමක් නැත්තම් නිල වශයෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමක් ඕනම රටක දේශපාලන සංස්ථාව තුළ දකින්න තියෙන දෙයක්. පැරණි රාජාණ්ඩු ක්‍රමය තුළ පළවෙනියෙන්ම අලුතෙන් රජ කෙනෙක් බලයට පත් වෙනකොට අභිෂේකයක් පවත්වනවා. ලංකාව බුදුදහම ලැබෙන්න පෙර බ්‍රාහ්මණ ආගම මුල් කරගෙන තමයි රාජ්‍ය පාලන කටයුතු සිද්ධ වුණේ. දැන් විජය රජුරුවත් එක්ක එන පිරිසේ ප්‍රධානම කෙනෙක් තමයි උපතිස්ස ඇමති. උපතිස්ස ඇමති බ්‍රාහ්මණයෙක්. ඔහු විජය රජුගේ අභාවයෙන් පස්සේ පණ්ඩුවාස දේව රජුරුව ලංකාවට එනකම් රාජ්‍ය පාලනය කරන්නේ උපතිස්ස ඇමති. ඒතර පේනවා දේශපාලනයට බ්‍රාහ්මණ වාදය, බ්‍රාහ්මණ ආගම ප්‍රධාන ලෙස බලපානවා. ඒ වගේම අපි දන්නවා පණ්ඩුකාභය රජුරුව රජ වෙන්න පෙර කාලේ අධ්‍යාපනය ලබන්නේ දොරමඩලාවේ පණ්ඩුල කියන ඇදුරතුමා. ඔහු බ්‍රාහ්මණ පූජකයෙක්. පණ්ඩුකාභය රජුරුව සොත්තිශාලා, සිවිකාශාලා කියලා ශාලා වර්ග දෙකක් බ්‍රාහ්මණයන් සඳහා ඉදි කරනවා. බ්‍රාහ්මණ ශාලා. ඒතර මෙන්න මේ විදිහට බ්‍රාහ්මණ ආගම තමයි බුද්ධ ආගම එන්න කලින් ලංකාවේ ප්‍රධාන ආගමක් විදිහට ක්‍රියාත්මක වුණේ. ඒතර බමුණු වාදයත් එක්ක සාමාන්‍යයෙන් ಭಾರತೀಯ අභිෂේක ක්‍රමවේද පිළිබඳ අදහස තියෙන්න ඇති. හැබැයි දේවානම්පියතිස්ස රජුරුව, ඔහු මුලින්ම හැදුන්නේ දේවානම්පියතිස්ස කියලා නෙමෙයි. අපි දරුවෝ දන්නවා තිස්ස නේද? නම තිස්ස. තිස්ස කියන නමට ඉස්සරහින් එකතු වෙනවා දේවානම්පිය තිස්ස කියලා. ඒ දේවානම්පිය කියන්නේ අභිධානයක්. අභිධානයක් කියන්නේ ගෞරව නාමයක් නේද? ඒතර මේ ගෞරව නාමය ලැබෙන්නේ නිකන් නෙමෙයි. මේක අශෝක රජුරුවන්ගේ තිලිනයක්. මොකද අශෝක රජුරුවන්ගේ සෙල්ලිපිවල සඳහන් වෙන්නේ අශෝක රජුරුව දේවානම්පිය කියලා. ඒක දේවානම්පිය පියදර්ශී කියලා. ඒක දේවානම්පිය පියදර්ශී කියලා කියන්නේ අශෝක අධිරාජ්‍යයට. අශෝක අධිරාජ්‍යයා ඉන්දියාවේ පාවිච්චි කරපු ගෞරව නාමය තමයි අපේ රජුරවන්ට ලැබෙන්නේ. එතකොට අපේ රටේ රජුරුවෝ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයත් අතර හොඳ මිත්‍රත්වයක් තිබිලා තියෙනවා. ඒ මිත්‍ර සම්බන්ධතාවය නිසා තමයි තිස්ස රජුරුවෝ රාජ්‍යත්වයට පත් වුණු ගමන්ම වටිනා භාණ්ඩ මුතුමැණික් ආදී දේවල් 4 දිනකින් යුත් දූත කණ්ඩායමකින් පාටලිපුත්‍ර නගරයට දූත ගමනක් සිද්ධ කරන්නේ. ඒ රාජ්‍යත්වයට පත් වූ ගමන් ඒ දූත මණ්ඩලයට අශෝක අධිරාජ්‍ය මෞර්ය රාජ්‍ය සභාවේදී තනතුරු ආදී පිරිනමල තෑගි භෝග දීලා ඒ අය සතුටු කරවලා නැවත ලංකාවට පෙරලා එන අවස්ථාවේදී ඒ අයට අතේ පණිවිඩයක් එවනවා. ලිපියක්. එහි සඳහන් වෙනවා මම බුදුන් දහම් සංගුණ සරණ ගියෙමි, ඔබද බුදුන් දහම් සංගුණ සරණ යන්න. මොන බුද්ධ ආගම පිළිබඳ පණිවිඩය පළවෙනියෙන්ම රජුරවන්ට ලැබෙන අවස්ථාව. ඊළඟට ඒ සමගම රාජ කකුද භාණ්ඩ අභිෂේකයකට අවශ්‍ය කරන මෞර්ය ක්‍රමයේ අභිෂේකයක්. මෞර්ය ක්‍රමයේ අභිෂේකයක්. මොකද මෞර්ය අභිෂේකය තමයි ಭಾರತයේ තිබුණු ප්‍රධානම අභිෂේකයේ බවට පත් උනේ. මෞර්ය අභිෂේකය. එතකොට දරුවනි මේ මෞර්ය කියන එක අපි තේරුම් ගන්න ඕන. මේ මෞර්ය අභිෂේකය ලංකාවේ ආරම්භකම අභිෂේක ක්‍රමය. මේ මෞර්ය කියලා කියන්නේ ಭಾರತයේ රාජවංශයක්. බින්දුසාර, පද්මනන්ද ආදී පරම්පරාවේ සිට පැවතින රාජවංශයක් තමයි මෞර්ය. බින්දුසාර රජු. එතකොට මේ මෞර්ය වංශයේ අභිෂේක ක්‍රමය
යම් ක්‍රමවේදයකට අනුව තමයි සිද්ධ වුණේ. එහි බෞද්ධ ලක්ෂණත් ඒ වගේම හින්දු ලක්ෂණත් දෙකම අන්තර්ගත වුණා. සාමාන්‍යයෙන් අපේ රටේ හිටපු තිස්ස රජු සාමාන්‍යයෙන් ප්‍රාදේශීය පාලකෙක් විදිහට තමයි හැඳින්වුවේ. මොකද මේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවස. මම අපේ දරුවන් නිතරම කියනවා මේ සියවස මතක තබා ගන්න කියලා. මොකද හේතුව මේ සියවස ඉතාම වැදගත්. අපිට අපේ රටේ බුද්ධාගම ආරම්භ වෙන අවස්ථාව මේ සියවස. ඒක ක්‍රිස්තු පූර්ව 3 වන සියවස වෙනකොට මධ්‍යගත පාලනයක් තිබුණේ නැහැ. බලය තැන් තැන්වල විමධ්‍යගත වෙලා ප්‍රාදේශීයව තිබුණා. ඒක අපිට පේනවා ලෙන් ලිපිවලින්. ඒ ලෙන් ලිපිවල සඳහන් වෙනවා ගාමිණී කියන වචනය. ඒ වගේම පරුමක කියන වචනය. පරුමක කියලා කියන්නේ අපේ දරුවෝ දන්නව ඇති. පරුමක මේ පරුමක කියන වචනය සිංහල ප්‍රාකෘතයට අයිති වචනයක්. සිංහල ප්‍රාකෘතය කියලා කියන්නේ අපේ රටේ මුල් කාලයේ තිබුණු සිංහල භාෂා විවහාරය අපි හඳුන්වන්නේ සිංහල ප්‍රාකෘතය. හේතුව ಭಾರತೀಯ ප්‍රාකෘතවල ස්වරූපයෙන් තමයි මුල් කාලේ අපේ සිංහලය ආරම්භ වෙන්නේ. ඒතර සිංහල ප්‍රාකෘතයේ පරුමක කියන වචනේ තියෙන්නේ. මේ හැදෙන්නේ සංස්කෘත වචනයක් වන ප්‍රමුඛ කියන වචනය. ප්‍රමුඛ කියන වචනේ තමයි පරුමක වෙන්නේ. පමුක කියන එක පරුමක වෙනවා. එතකොට මේ ප්‍රමුඛ ප්‍රධානියා කියන අදහස විවිධය පාවිච්චි කරලා තියෙනවා. ඒතර ප්‍රාදේශීය පාලනයකක ගණනාවක් ලංකාවේ තිබිලා තියෙනවා. අන්නේ පාලන ඒකක ගණනාව තිබුණ නිසා තිස්ස රජුරුත් ඒ වගේ පාලන ඒකකයක් පාලනය කරපු කෙනෙක්. ඒතර බලය ක්‍රමානුකූලව මධ්‍යගත වීමට අවශ්‍ය කරන පසුබිම මේ මෞර්ය අභිෂේකයෙන් තමයි ලැබෙන්නේ. මෞර්ය අභිෂේකය. ඒතර මෞර්ය අභිෂේකය ඊටාම වැදගත් වුණා. ඒතර මෞර්ය අභිෂේක ක්‍රමයක් අපේ රටට හඳුන්වා දීම ඊටාම වැදගත්. මෞර්ය අභිෂේක ක්‍රමය නිසා අලුත් රාජවංශයක් එතන ඉඳලා ආරම්භ වෙනවා. ඒක අපි හඳුන්වන්නේ ලංකාවේ මෞර්ය රාජ වංශය කියලා. අපේ රටේ ප්‍රධාන රාජවංශ 3ක් අනුරාධපුර යුගයේ ක්‍රියාත්මක වෙනවා. මොකද අනුරාධපුර යුගය කියන්නේ දරුවනේ අපේ රටේ දීර්ඝම රාජධානි සම. සියවස් 14කට වැඩි. අවුරුදු 1450ක් වගේ දීර්ඝ කාලයක් අපේ රට අගනගරයේ විදිහට රාජධානි කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙන්නේ අනුරාධපුරේ. මේ අනුරාධපුර රාජධානියේ ප්‍රධාන රාජවංශ 3ක් ක්‍රියාත්මක වුණා. එකක් තමයි මෞර්ය රාජවංශය. අනිත් එක අපේ දරුවෝ අහලා තියෙනවා ලම්බකර්ණ රාජවංශය. අනිත් එක මානවම්ම. එතකොට මෞර්ය රාජවංශය ආරම්භ වෙන්නේ තිස්ස රජුරුවන්ගේ. ඒ හේතුව දේවානම්පිය තිස්ස රජුරුව අනුගමනය කරපු මෞර්ය රාජ සභාවේ අනුමත වූ ඒ මෞර්ය අභිෂේක ක්‍රමයෙන් අභිෂේක ලබන්නේ පළවෙනිම තිස්ස රජුරුව. ඒතර ඔහු අනුගමනය කරමින් උත්තිය
ආදී ඊළඟට රාජ්‍යත්වයට පත් වෙන රජවරු ඒ අභිෂේකය තමයි අනුගමනය කළේ. මෞර්ය රාජවංශයට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ ලම්බකර්ණ රාජවංශය. ලම්බකර්ණ කියලා කියන්නේ දික්කෝකන් අඹ සවන් කියන එක. එතකොට මේ රාජවංශයේ ආරම්භක පාලකයා වෙන්නේ වසභ රජුරෝ. වසභ රජුරෝ. අනුරාධපුර රාජධානිය අගභාගයේ ඔය දෙවනසේන ආදී රජවරු අයත් වෙන්නේ මානවම්ම රාජවංශයට. මේ මානවම්ම කියන රජුරුවන්ගෙන් තමයි මේ මානවම්ම රාජවංශය ආරම්භ වෙන්නේ. ඒත් අනුරාධපුර අගභාගයේ පස්වන මිහිඳු තමයි අනුරාධපුරේ අන්තිම රජුරුව. ඔහු අයත් වන්නේත් මානවම්ම රාජ පරපුරට. එතකොට මෙන්න මේ රාජ පරම්පරාවල විකාශයට අවශ්‍ය අභිෂේකය පළවෙනිම ලැබෙන්නේ මෞර්ය වංශයෙන්. ඒක මෞර්ය වංශය නියෝජනය කරන මෞර්ය රාජවංශය කියලා හැඳින්වුවා. ඒක අභිෂේකය මුල් කරගෙන තමයි ඒ රාජවංශය හැඳින්වුවේ. ඊට පෙර තිස්ස රජුරවන්ට පෙර අපේ රටේ රාජාභිෂේකයක් තිබුණේ නැද්ද? තිබුණා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වුණේ යෂ්ටියක් පිළිගැන්වීමෙන්. අපිට මූලාශ්‍ර බලනකොට පේනවා විශේෂයෙන්ම වංශ කතා මූලාශ්‍රවල පේනවා මේ යෂ්ටියක්. මොකද දණ්ඩනකාරය නියෝජනය කිරීමක් විදිහට රජුරවන්ට මේ ඔටුනු පැළඳවීමක් මුල් කාලේ හමුවන්නේ නැහැ. මුල් කාලේ ඔටුනු පැළඳවීමක් හමුවන්නේ නැහැ. පස්සේ කාලේ තමයි මේ අභිෂේකයට ඔටුනු පැළඳවීමත් එකතු වෙලා ඔටුනු පැළඳවීම එය විශේෂ අවස්ථාවක් විදිහට සලකන්න පටන් ගන්න. ඊට පෙර තිබුණේ යෂ්ටියක් පිළිගැන්වීම. ඒතර අපිට පේනවා පණ්ඩුකාභය රජුරෝ, මුටසීව රජුරෝ වගේ අනුරාධපුරේ ආරම්භක පාලකවරු මේ යෂ්ටියක් පිළිගැනීමෙන් තමයි රාජ්‍ය පිළිගත්තා වෙන්නේ. එතකොට එය සංකේතවත් කරන්නේ යෂ්ටියක්. රාජ්‍යත්වය කියන එක සංකේතවත් කරේ. මෙන්න මේ විදිහට මේ අභිෂේකය මුල් කාලේ එහෙම තිබුණත් තිස්ස රජුරුවත් මුලින්ම අභිෂේක ලබන්නේ අපේ පැරණි ක්‍රමයට. යෂ්ටියක් පිළිගැනීම. මොකද ඔහුගේ පරපුරේ අය අනුගමනය කරපු ක්‍රමවේදය තමයි ඔහු දිගටම කරගෙන යන්නේ. හැබැයි මේ ක්‍රමයට වඩා වෙනස් වූ ඒත් එක්කම පරිපූර්ණ වූ ඒත් එක්කම චාරිත්‍ර විධීන්ගෙන් ආඩ්‍ය මෞර්ය අභිෂේක ක්‍රමයකට යනවා. මෙන්න මේ අභිෂේක ක්‍රමය ගත්තොත් මිය අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන්ම සමන්තපාසාදිකා විනය අටුවාව. සමන්තපාසාදිකා. අපේ මේ දරුවෝ නම් මතක තබා ගන්න ඕන. සමන්තපාසාදිකා විනය පිටකය අටුවාව. මෙන්න මේ විනය අටුවාවේ සඳහන් වෙනවා අශෝක අධිරාජ්‍යා විසින් අභිෂේකයට යොමු ලද ද්‍රව්‍ය මොනවද කියලා. ඒ අතර ප්‍රධානම දෙයක් තමයි දක්ෂිනාවෘත සංඛ්‍ය. ඒ වගේම අනෝතප්ත විලේ ජලය. ඒත් එක්කම ශාස්ත්‍රීය වංශික කන්‍යාවක්. මෙන්න මේ දේවල් මිරි වැඩි සංගල විවිධ යෂ්ටිය මේ විවිධ ආභරණ ඒත් එක්කම කකුද බහණ්ඩ පංච කකුද බහණ්ඩ වල් විදුනේ වගේ දේවල්. මෙන්න මේ දේවල් ඔබ කීපයක් මතක තබා ගන්න. ලේඛනයේ විශාල ලේඛනයක්. ඔබ එන් කීපයක් මතක තබා ගැනීම ප්‍රමාණවත්. මෙන්න මේ කකුද බහණ්ඩ ලංකාවට ලැබෙනවා. මේ අර ගියපු දූතයන් හරහා තමයි ලැබෙන්නේ මේ අභිෂේකය කරන්නේ. මේ අභිෂේකයේදී සිද්ධ වෙන්නේ මේ අනෝතප්ත විලේ ජලය එහෙම නැත්නම් ගංගානම් ගඟේ වතුර. මේ දෙකම පාවිච්චි කරලා තියෙනවා. මොකද ගංගානම් ගඟ කියලා කියන්නේ ಭಾರತයේ පාරිශුද්ධ ගංගාව, වන්දනීය ගංගාව. එහි ජලය නැත්නම් අනෝතප්ත විල බෞද්ධ සාහිත්‍යයේ හිමාල පර්වත ප්‍රාන්තයේ තියෙන ඊතා මනස්කාන්ත සාරිපුත්ත ආදී මහා තෙරවරු නිතර වැඩ හිටපු භූමියක පිහිටලා තිබුණු මේ අනෝතප්ත විල. අපි දන්නවා බෝසත් සිරිතේ මහා මායා දේවිය දකින සිහිනේ ඇය විස්නානය කරන්න රැගෙන යන්නේත් අනෝතප්ත විලට. මේ අනෝතප්ත විල බෞද්ධ සාහිත්‍යයත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලා තියෙනවා. ගංගා නම් ගඟ හින්දු සාහිත්‍යයත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලා තියෙනවා.
ඒතර මෙන්න මේ පූජනීය ශුද්ධ ජලය, මේ හෝලි වෝටර් කියන අදහස, ශුද්ධ වූ ජලය කියන අදහස අපිට හම්බෙනවා මේ අභිෂේකයේදී. ඒතර මේ අභිෂේකයේදී මේ ශුද්ධ වූ ජලය නැත්තම් ගංගානම් ගංගේ වනෝතත්ත්ව විලේ ජලය අරගෙන දක්ෂිනාවෘත සංකයෙන් රජුගේ හිසට වක් කරන්න ඕන කවුද? ශාස්ත්‍රීය වංශික කන්‍යාව. අන්න රාජවංශයේ අභිෂේකය ලබන්න සුදුසු කාන්තාවක් විසින් තමයි ඒ රජුරවන්ට අභිෂේකය ලබා දෙන්නේ. එහිදී ඇය විසින් රජුරෝ දශරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කරත්වා කියන අදිෂ්ඨානයේ ඒ පෙන් වක් කරා කියලා සඳහන් වෙනවා. ඒතර පේනවා රජුරෝ අභිෂේකයේදී ශාස්ත්‍රීය වංශික කාන්තාව අග බිසොවි හැටියට පත් කරගනිමින් තමයි අභිෂේකේ සිද්ධ උනේ. මෙන්න මේ විදිහ අභිෂේක ක්‍රමයක් තමයි ලංකාවට ලැබෙන්නේ. ඒක තමයි අපි කියන්නේ මෞර්ය රාජවංශීය අභිෂේක ක්‍රමය. මෙන්න මේ මෞර්ය අභිෂේක ක්‍රමයත් එක්ක අපේ රාජ්‍යයේ අලුතෙන් අභිෂේක ක්‍රමයක් ආරම්භ වුණා. ඒතර මෙය ක්‍රමානුකූලව සංවර්ධනය වෙලා ව්‍යාප්ත වෙලා විටින් විට තවත් දේවල් එකතු වෙමි, පරණ දේවල් ඉවත් වෙමි, නව සංකල්පත් එක්ක මේ දියුණු වුණා. දියුණු වෙලා මහනුවර යුගය වගේ වෙනකොට මෙය වෙනස් අභිෂේක ක්‍රමවේදයන් ඔටුනු පැළඳවීම ප්‍රධාන කරගත්තු අභිෂේක ක්‍රමයකට නැඹුරු වුණා. මුල් කාලයේ හිස් වෙලුමක් තමයි තිබිලා තියෙන්නේ. ඔටුන්නක් නෙමෙයි. එතකොට ඔටුන්න කියන අදහස ක්‍රමානුකූලව තමයි දියුණු වෙලා අපේ රටේ ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිව පේනවා එතකොට මෙන්න මේ විදිහට තමයි අභිෂේකය සිද්ධ වුනේ. අපේ රටේ රජදරුවෝ මොන වගේ සිරිත් විරිත් අනුගමනය කළේ? ප්‍රධාන වශයෙන්ම චක්‍රවර්ති අදහස ಭಾರತයේ Hindu දේව පුරාණවලනේ දරුවනේ තියෙන්නේ. අපේ දරුවෝ එක දන්න. Hindu දේව පුරාණ කතාවල තමයි මෙන්න මේ අදහස තිබුණේ. ඒ අදහස තවත් සංවර්ධනය වෙමින් ඇවිල්ලා අපේ රටේ බෞද්ධ අදහසක් විදිහට මේක සංවර්ධනය වෙනවා. මොකද මේ ත්‍රිපිටකයේ චක්‍රවර්ති සිහනාද සූත්‍රය දීඝනිකායේ බුදුහාමුදුරුවෝ මේ චක්‍රවර්ති අදහස දේශනා කරනවා. එහිදී අර Hindu දේව පුරාණවල තියෙන විදිහට යටත් කරමින් රාජ්‍යයන් අල්වා ගනිමින් මත්ස්‍ය ආදී න්‍යායන් අනුගමනය නෙමෙයි මේක උනේ නේද? මේක උනේ ඊටාම දැහැමි පිළිවෙතකට. ධාර්මිකව රටක් අල්ලගන්නේ පංචශීල ප්‍රතිපදාවෙන්. රාජ්‍ය ප්‍රධාන මූලධර්මය වෙන්නේ පංචශීලය. පංචශීලය. ඒතර පංචශීලය තුලින් ආරක්ෂා වුණේ මූලික මිනිත් අයිතිවාසිකම්. පළවෙනි ශික්ෂාපදේ ගත්තොත් ප්‍රාණඝාතයෙන් වැළකීම. ඒ කියන්නේ ජීවිත සුරක්ෂිතතාවය නැති වුණේ. දැන් මිනිස්සු සත්තු මරන්නේ නැත්තම් සත්තු කියලා ගත්තාම හැම සතෙක්ම නේද කර්ණිමෙත සූත්‍රයේදී තියෙනවනේ මෙත් වැඩි යුතු ප්‍රමාණය. එහිදී මේ ලෝකයේ විශ්වයේ අහු නොවන සත්වෙක් නැහැ. දික් වූ ශරීර, මහත් වූ ශරීර, කෙටි වූ ශරීර, ඇහැට පෙනෙන, ඇහැට නොපෙනෙන නේද? ඒත් එක්කම විවිධ උපන්නා වූ, නූපන්නා වූ විවිධ විදියට මෙන්න මේ සත්ත්ව කොටාස සියල්ලටම ජීවිත ආරක්ෂාව ලැබෙනවා. ඒතර එහිදී මිනිසාගේ සිට සතා සිව්පාවා දක්වා ආරක්ෂාව ලැබෙනවා. එය දසරාජ ධර්මවලත් එකක්. දස සක්විතිවත්වල එකක්. දස සක්විතිවත්වල අපි දන්නවා තියෙනවා නේද? රජුරෝ පක්ෂීන්ට සිව්පාගත සතුන්ට ආරක්ෂාව රක්ෂණාවරණය සපේ යුතුයි. ඒතර පංචශීලයේ තුල එය ආවරණය වෙනවා. ඒ පංචශීලය කියන්නේ මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිතතාවයේ පදනම. දැන් දෙවෙනි ශික්ෂාපදයට ගියොත් අදින්නාදාන. අදින්නාදාන කියන්නේ මොකද්ද? හොරකමින් වළකිනවා කියන එක නේද? ඒතර හොරකමින් වළකිනවා කියන්නේ රටේ මිනිස්සු හොරකමින් වෙන් වෙනවා කියන්නේ රටේ අනිත් පුරවැසියන්ගේ දේපල ආරක්ෂාව ඇතිවෙනවා. දේපල සම්බන්ධ බිය ඇතිවිය යුතු නෑ. සොර සතුරු බියක් නෑ. රාජ බියක් නෑ. එතකොට අන්නේ හොරකමින් වළකිනවා. මෙන්න මේ විදිහට ගත්තොත් දැන් මුසාවාදා ශික්ෂාපදයේ ගත්තොත් සත්‍ය වචනය සත්‍ය දැන ගැනීම නේද? ඒතර sannivedana
කුසලතාව, ඒ වගේ sannivedanයේ මිනිසුන්ගේ අයිතිය, තොරතුරු දැන ගැනීම අයිතිය ආරක්ෂා වෙනවා. සත්‍ය නිතර මිනිස්සු දැනගන්න ලැබෙනවා. අසත්‍ය මිනිස්සු රැවටෙන්නේ නැහැ. අන්න ඒ කාරණේ සමාජ ප්‍රගමණයට හේතුයි. එතකොට පංචශීල ප්‍රතිපදාව තමයි රාජ්‍ය පාලනයේදී ඉතාම වැදගත් උනේ. ඒ කාරණේ අපි මතක තබාගත යුතුයි. ඉතින් මෙන්න මේ මූල ධර්ම තමයි අපේ රටේ හිටපු පාලකයෝ අනුගමනය කළේ. ඒක අපිට හොඳටම පැහැදිලිව පේන කාරණයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ හිටපු රජවරුන්ගේ නම් බලන්න. බුද්ධදාස. අපි දන්නවා බුද්ධදාස කියන්නේ අපේ රටේ හිටපු ප්‍රකට රජ කෙනෙක්නේ. බුද්ධදාස රජුරු. බුද්ධදාස. දැන් මේ වචනේ බලන්න. බුද්ධ කියන්නේ බුදුහාමුදුරුවෝ. දාස කියන්නේ දාසයා කියන දාස. එතකොට රජුරුවෝ බුදුහාමුදුරුවන්ගේ සේවකේ විදිහට තමයි නම තියාගත්තේ. ඒතර බුද්ධදාස රජුරුවෝ ප්‍රකට වුණේ වෛද්‍ය ශාස්ත්‍රයේ නේද? වෙදකම. හොඳ වෛද්‍යවරයෙක්. එතුමා වෙදකම් කළේ මිනිස්සුන්ට පමණක් නෙමෙයි. සතා සිව්පාවට. සතා සිව්පාවට පවා බෙහෙත් හේත් කරා. එතුමා රෝහල් ඉදි කළා. ඒතර ඒ තොරතුරු තියෙන්නේ කොහෙද? මහා වංශය කියන අපේ වංශ කතාවේ. මහා වංශය. මහා වංශය. මහා වංශයේ සඳහන් වෙනවා මේ බුද්ධදාස රජුරෝ අපේ රටේ මිනිස්සුන්ට සත්තුන්ට රෝහල් ඉදි කරා. ඒතර පසු වෛද්‍ය සේවය අනුරාධපුර යුගයේ දක්වා දිවෙනවා. මෙතුමා විසින් නාගයෙක්ට බෙහෙත් කරවුවා ප්‍රකට ජනප්‍රවාදිකුත් තියෙනවා. ඒතර මේ බුද්ධදාස කියන නම කොයිතරම් ප්‍රකට වුණාද කියනනම් පස්සේ කාලේ රජවරු තමන්ගේ නමට ඉදිරියේ ගෞරව නාමයක් විදිහට බුද්ධදාස කියන වචනේ යොදාගෙන තියෙනවා. ඒතර බුද්ධදාස රජුරුව වෛද්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් තමයි ප්‍රකට වෙන්නේ. සාරාර්ථ සංඝහ. සාරාර්ථ සංඝහ කියන වෙද පොත රචනා කරන්නේ සාරාර්ථ සංග්‍රහ කියන වෙද පොත රචනා කරන්නේ බුද්ධදාස රජුරුව. ඒතර මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ හසල බුද්ධියක් තිබුණු පාලකයෙක්. මේ වෛද්‍ය ක්‍රමය බුදුදහමට අදාළ වුණේ ඇයි? මිනිසාගේ සත්තුන්ටත් කායික මානසික නිරෝගීතාවය ඇති කිරීම පාලකයාගේ කාර්යභාරය. දැන් අශෝක රජුරුව සතුන් සඳහාද රෝහල් ඉදි කරා කියලා ඔහුගේ ලිපිවල තියෙනවා. අශෝක මේ ලිපිවල. එතකොට මෙන්න මේ සිරිත අර මෞර්ය රාජ පෙළපතෙන් ඉන්නේ. ඒ සිරිත් විරිත් අපේ රටේ රජවරුත් ගෙනිච්චා. ඒ අපේ බුද්ධදාස රජුරෝ කරපු සිරිත ඊළඟට පස්වන කාශ්‍යප ආදී අපේ රටේ හිටපු වෙනත් රජවරුත් සත්තුන් සඳහා රෝහල් ඉදි කළා. ඒ නිශ්ශංක මල්ල රජුරෝ බව දක්වා යනවා. ඒතර අපේ රටේ රජවරු පෙර සිරිතින් මේව කරගෙන ආවා. ඒකට අපි කියන්නේ පෙර සිරිත. පෙර සිරිත. පෙර සිරිත. රජවරු අනුගමනය කරේ පෙර සිරිත. මේ පෙර සිරිත අනුව මේ දේවල් ක්‍රියාත්මක කළා. ඒක තමයි අපේ රටේ තිබුණු විවස්ථාව. අපේ රටේ තිබුණේ රජවරුන්ට අද මට්ටමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. තිබුණා යම් සෙල්ලිපිවල යම් පනවපු නීති රීති. බොහෝ දෙයක් අලිඛිතයි. ඒවා පෙර රජුරු අනුගමනය කරපු ක්‍රමය පසු රජුරු අනුගමනය කළා. ඒක තමයි සාමාන්‍ය තිබුණු ක්‍රමය. ඒකට පෙරසිරිත කියලා කිව්වා. මෙන්න මේ විදිහට තමයි බුද්ධදාස රජුරු. දැන් අපි දන්නවා තව රජ කෙනෙක් ඉන්නවනේ. බලන්නේ නම. මොකද්ද නම? සද්ධාතිස්ස.
ඒ නම හැදිලා තියෙන්නේ. මොන බලන්න. නම තිස්ස. සද්ධාතිස්ස. ශ්‍රද්ධාව. රජ්ජුරුවන්ගේ තුල ප්‍රධානව තිබුණේ ශ්‍රද්ධාව. බුදුදහමේ සප්තාරි ධනෙ කියන්නේ සද්ධා ධන, සීල ධන, හිරියොත්ප්පියන් ධන, සුත ධනන්ත චාගෝච්ච නේද? ඒතර සද්ධාව ප්‍රමුඛම ධනෙ. සද්ධා බීජං කියලා නේ. ශ්‍රද්ධාව තමයි ප්‍රමුඛ බීජය. ඒ ශ්‍රද්ධාව ප්‍රමුඛව තිබුණා සද්ධාතිස්ස රජු. සද්ධාතිස්ස කියලා කියන්නේ අපේ දරුවෝ දන්නවා දුටුගැමුණු මහරජතුමාගේ සහෝදරයා. දුටුගැමුණු රජුරන්ගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ සද්ධාතිස්ස කුමාරයා. දුටුගැමුණු රජුරවන්ට යුද්ධ කරන්න අවශ්‍ය ශක්තිය වෙල්ලස්සට ගිහිල්ලා වෙල්ලස්ස අස්සද්දලා ඒ ශක්තිය දෙන්නේ සද්ධාතිස්ස රජුරු. දීඝවාපි චෛත්‍ය වගේ ඒවා ඉදි කරන්නේ සද්ධාතිස්ස රජුරු. ලෝවා මහා පායට හානි සිද්ධ වුණා මේ නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ සද්ධාතිස්ස රජුරු. රුවන්වැලි මහා සෑය කටයුතු නිම කරන්නේ සද්ධාතිස්ස රජුරු. එපමණක් නොවේ. මේ රජුරු සෑම පෝයකටම සිල් සමාදන් වූ බව අපේ අට කතාවල සඳහන්. මොනවද තියෙන්නේ? අට කතා පොත්වල. අට කතාවල පැහැදිලිව සඳහන් වෙනවා. එකව නිතරම රජුරෝ සිල් අරගෙන තින්නේ සෑගිරියේ. සෑගිරිය කියන්නේ මිහින්තලේ. ඔය මිහින්තලේ එක් අවස්ථාවක සිල් ගන්න ගියපු අවස්ථාව උපෝසතේ සමාදන් වෙලා ඉන්නකොට කාල බුද්ධ රක්කිත හාමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා. ඒ බණ අහනකොට ඒ කාලේ බණ කිව්වේ රාත්‍රී ආරම්භ වුණාම පසුදා අලුයම් වනතුරු එක දිගට ධර්ම දේශනාවක් යනවා. අද වගේ පැයේ බණ නෙමෙයි. ඒතකොට මෙන්න මේ විදිහේ දීර්ඝව ධර්ම දේශනාව රජුරු අහන් ඉන්නේ පිටිපස්සේ හිටගෙන. හේතුව මොකද? රජුරු බණ අහන්න යනකොට ධර්ම දේශනාව ආරම්භ වෙලා. රජුරු ආවා කියලා දැනුම් දුන්නොත් ධර්ම දේශනාවට බාධා සිද්ධ වෙනවා. මොකද මිනිස්සු රැගිටින්න පටන් ගන්නවා, රජුරන්ට ඉඩ හදනවා ඉදිරියට යන්න. ඒ නිසා රජුරු නිශ්ශබ්දවම පිටිපස්සෙන් හිටගෙන ඉඳලා බණ අහනවා. ඒ තරම් ශ්‍රද්ධාවක් තිබුණු පාලකයෙක්. ඒ කාල බුද්ධ රක්කිත හාමුදුරන්ගේ ධර්ම දේශනාව අහලා පැහැදුණු රජුරු රාජ්‍ය කාල බුද්ධ රක්කිත හාමුදුරන් පූජා කරනවා කියලා සඳහන් වෙනවා. රාජ්‍යයෙන් පවා පිදුම් දෙනවා. ඒ රජුරු කොයිතරම් ශ්‍රද්ධාවක හිටපු පාලකයෙක්ද? ඒත් එක්කම නිතරම මේ රජුරු හාමුදුරුවරු සිල්වත් ගුණවත් හාමුදුරුවෝ බලන්න වැඩම ගියපු බව අට කතාවල තියෙනවා. එක් අවස්ථාවක් තියෙනවා අට කතාවක මහරහතන් වහන්සේනවා මහා විහාරයේ වැඩ හිටපු උන්වහන්සේ බැහැ දකින්න සද්ධාතිස්ස රජුරු යන. මේ මහරහතන් වහන්සේලා කොයිතරම් නිහතමානී ගුණ වල හිටියද කියනවනම් මේ මහරහතන් වහන්සේ රජුරු වෙන බව දැනගන්න. අනිත් හාමුදුරුවෝ දැනුම් දෙනවා ස්වාමීනි සද්ධාතිස්ස මහරජුරු ඔබ වහන්සේ බැහැ දකින්න එනවා. මේ හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කල්පනා කරනවා අද රජුරු ඇවිල්ලා මම රහත් කියලා දැනගෙන ඊළඟට රජ බිසෝවරු වෙනවා. ඇමතිවරු වෙනවා. රාජ පිරිස ඉන්න පටන් ගන්නවා. රටවැසියෝ ඊළඟට මේ දැනගෙන ඉන්න පටන් ගන්නවා. ඒතර මර්ගයේ ආධ්‍යාත්මික නිදහසට ඒක බාධා වෙනවා. මේ ස්ථානයේ ගෝසාකාරී වෙනවා. එහෙම කියලා හිතලා මේ හාමුදුරුවෝ කොයිතරම් නිහතමානීද කියනවනම් රජ්ජුරුවෝ හාමුදුරුවෝ බලන්න බැහැ දකින්න ආපු වෙලාවේ හාමුදුරුවෝ පොළොවේ ඉරි අඳිමින් ඉන්න පොඩි ළමෙක් වගේ. අහනවා රජ්ජුරුවෝ මේ මහා විහාරයට කෝ මහරහතන් වහන්සේ. අනිත් හාමුදුරුවෝ පෙන්න ඔය ඉන්නේ මහරහතන් වහන්සේ. රජ්ජුරුවෝ අපහැදෙනවා. රජ්ජුරුවෝ කියනවා ආපෝ මේ නම් මහරහතන් වහන්සේ නම මේ බලන්න පොඩි ළමෙක් වගේ පොළොවේ ඉරි ඇඳ ඉන්නේ කියලා. රජ්ජුරුවෝ අපහැදිලා යනවා. මහා විහාරයේ අනිත් හාමුදුරුවෝ දන්නවා මේ හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කෙනෙක් කියලා. අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඒ විදිහට හැසිරුණේ. ඒ වෙලාවේ තමයි මේ මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ. එසේ හැසිරුණේ උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් කියලා රජුරු පිළිගත්තනා. ඒ රාජ මහත්ය අමාත්‍ය ආදී සීලු දෙනාට ඒ දැනගෙන ඒ සීලු දෙනාගේ පැමිණීම සිද්ධ වෙනවා. මෙතන පිරිකර ගොඩ ගහන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමන්ගේ ආධ්‍යාත්මික සුවය සඳහා ඒ උන්වහන්සේ නිහතමානී වේදී සිදු කරනවා. ඒතර බලන්න කොයිතරම් රහතන් වහන්සේ කෙනෙකුගේ අමුත් ගුණය කොයි වගේ චරිතද රහතන් වහන්සේ කියන්නේ කියන එක අපිට එකෙන් පැහැදිලි වෙනවා. එතකොට සද්ධාතිස්ස රජුරුවෝ නිතරම හාමුදුරුවෝ බැහැ දැකලා
උන්වහන්සේලාට සතුටු සාමීචයේ යෙදෙන්න ප්‍රිය කරපු ඊටාම ශ්‍රද්ධා සම්පන්න රජෙක්. තව රජ කෙනෙක් හිටියා අපේ දරුවන්ට වැදගත් වෙනවා. භාතිකාභය. භාති කියන්නේ භක්තිය ඇති අභය කියන එකනේ භාතිකාභය. අභය තමයි නම. අභය. භාතිකාභය. භාතිකාභය රජුරෝ රුවන්වැලි මහා සෑයට විශාල පූජාවක් කරපු රජ කෙනෙක්. රෝමයේ. මොකද රෝමය කියන එක රෝමය යුරෝපයේ ශිෂ්ටාචාරයක්. රෝම ශිෂ්ටාචාරය. නේද? රෝමය යුරෝපයේ තිබුණු සෞභාග්‍ය විශිෂ්ට සම්භාව්‍ය ශිෂ්ටාචාරයක්. මේ රෝම ශිෂ්ටාචාරය ඇතිවෙන ග්‍රීක ශිෂ්ටාචාර බිඳ වැටීමත්. රෝම ශිෂ්ටාචාරය ඊටාම දියුණු අවස්ථාවක් මේ භාතිකාභය කාලේ වෙනවා. මේ භාතිකාභය රජු රෝමෙන් පබුළු ගෙන්වලා ඒ පබුළු වලින් කංචුකයක් නිර්මාණය කළ රුවන්වැලි සෑයට පූජා කරනවා කියලා සඳහන් වෙනවා. රුවන්වැලි සෑය මළුවේ අදත් භාතිකාභය රජුගේ ප්‍රතිමාව රුවන්වැලි සෑයට වැඳගෙන ඉන්න වන්දනා කරමින් ඉන්න ආකාරයට තියෙන ඔය ශෛලමය ප්‍රතිමා. ඒතර භාතිකාභය රජු රුවන්වැලි සෑයට විවිධ පූජා සිද්ධ කරපු රජ කෙනෙක්. ඒතර ඔහුගේ කාලයේ ආර්ථික වශයෙන් හොඳ දියුණු සමෘද්ධිමත් බවක් තියෙන්න ඇති. ඇයි හේතුව එහෙම නොවුනනම් මේ පබළු රෝමින් ගෙන්වලා රුවන්වැලි සෑය වගේ මහා තූපයකට ඒ වගේ පූජාවක් කරන්න හොඳ ආර්ථික ශක්තිය රට තුළ පැවතිය යුතුයි. ඒතර ඔහුගේ කාලේ ඊටාම සමගි සම්පන්න ආර්ථිකමය වශයෙන් ඊටාම හොඳ ශාස්ත්‍රීය යුගයක් විදියට අපිට දක්වන්න පුළුවන්. භාතිකාභය රජුරුව අන්න ඒ වගේ හොඳ ධාර්මික පාලකෙක් වූ බව සඳහන් වෙනවා. මෙන්න මේ රජවරුන්ගේ නම් දැන් බුද්ධදාස, සද්ධාතිස්ස, සංඝ බෝධි. දැන් බලන්න ඊළඟ නම් සංඝ බෝධි. බෝධි කියන්නේ අවබෝධය. සංඝ කියන එක දන්නවා සංඝයා. සිරි සංඝ බෝ කියන්නේ සංඝ බෝධි. සිරි සංඝ බෝ. සිරි සංඝ බෝ රජුරු දැහැමි පාලකයෙක් විදිහට හැඳින්වෙන්නේ නේද? ධාර්මික පාලකයෙක්. ඒ ධාර්මික පාලකයෙක් වුණ මේ රජුරුවෝ තමන්ගේ සහෝදර ගෝඨාභය රජුරුවෝ රාජ්‍ය පැහැර ගන්න එනවා කියලා දැනගෙන මේ සඳහන් වෙන්නේ හත්වන ගල්ල විහාර වංශය කියන පාලි පොතේ තියෙනවා. එළුවත්තන ගලු වංශය කියන සිංහල පොතේ තියෙනවා. ඒතර මේ එළුවත්තන ගලු වංශයේ තියෙනවා මේ ගෝඨාභය කුමාරයා රාජ්‍ය පැහැර ගන්න එනකොට ඒ රාජ්‍ය පැහැර ගැනීම යුද්ධයේ විශාල පිරිසක් මිය යන්න පුළුවන්. ඒකට ඒ නිසා ඌට රාජ්‍ය දීලා සංඝ බෝධි කුමාරයා වනගත වෙනවා. ඒත් ගෝඨාභයට සැකේ තියෙනවා මේ සංඝ බෝධි ගියේ නම් හොඳකට නෙමෙයි සේනා සංවිධානය කරගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඔහුව ජීවග්‍රහණයෙන් හරි නැත්නම් ඔහුගේ මృతදේහය හරි ඔහු ඝාතනය කරලා හරි අවසන් කළ යුතුයි මිය. ඒ නිසා ඔහු සිරි සංඝ බෝ නැත්නම් සංඝ බෝධි හිස ගේන කෙනෙක්ට ත්‍යාගයක් දෙන්න තීරණය කරා. ඒ අනුවේ සංඝ බෝධිගේ හිස හොයාගෙන ඉන්න මගියාට උපකාරයක් හැටියට හත්තිකුච්චි විහාරයේ නැත්නම් අත්තන ගලු විහාරය කියලා තියෙනවා. මේක මතවාද තියෙන. මේ ස්ථාන දෙකෙන් කුමනෝ ස්ථානයකදී ඒ හිස දන් දෙනවා. ඒතකොට බෝධිසත්ව චර්යාවේ එකක් තමයි දාන පාරමිතාව. අපේ දරුවෝ දන්නවා දාන පාරමිතාව. දාන පාරමිතාව පුරන්න පුළුවන් ආකාර තුනක්. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. තමන්ගේ ජීවිතය පවා නැතිවන විදිහට ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරනවා නම් ඒක දාන පරමත්ත පාරමී. ජීවිතෙන් පවා ඒ දානෙ සම්පූර්ණ කරනවා. ඒක අපිට පේන එක ජාතක කතාවක් තමයි ප්‍රකට තැන සස ජාතකය නේද?
සස ජාතකේ. බෝධිසත්ව හාව නේද? බෝධිසත්ව භවයේ ශාවකෝ ඉපදිලා කුසගින්නින තාපසයාට එය ආහාර පිණිස තමන්ගේ ශරීර මාංශය දන් දෙන්න උත්සාහ කරන ජාතක කතාව. එතකොට පේනවා අපිට මේ අපේ රටේ රජවරු මේ සංඝ බෝධි වගේ රජවරු බෝධිසත්ව චර්යාව ඔන්න වැදගත් වෙනවා. බෝධිසත්ව චර්යාව පුහුණු කරපු බව. අපේ පස්සේ කාලේ සෙල්ලිපිවල විශේෂයෙන්ම අනුරාධපුර අගභාගයේ සෙල්ලිපිවල තියෙනවා දරුවනි නොබෝසත්තු නොවරජ වම්. කියන්නේ අපේ රටේ රජ වෙන්න නම් පළවෙනිම තිබෙන සුසුකම බෞද්ධෙක් විය යුතුයි. බුදුන් දහම් සංඝුන් සරණ ගිය කෙනෙක් විය යුතුයි. ඒක තිස්ස රජුරුවන්ගේ ඉඳලා අවිච්ඡින්නව අද දක්වාම තියෙනවා. විදේශීය පාලකයෝ බලයටපත් උනත් ඒ අය බුදුදහම වැළඳගත්තා. අපි දන්නවා මහනුවරගේ නායක වංශික රජවරු. විජය රාජසිංහ, රාජාදි රාජසිංහ, කීර්තිසි රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නායක වංශික රජවරු අලු ගාගෙන හිටියන නළලේ බෞද්ධ එවක් පිළිවෙත අනුගමනය කරා. හින්දුවත් පිළිවෙත් එක්ක. දැන් එලාරෝ ධම්මිකෝ රාජා කියලා මහා වංශය. එලාර ධාර්මික පාලනයක් කෙනෙක්. විදේශීය රජෙක් වුණාට. දැන් ඉන්දියාවෙන් එන පුලස්ත බාහිය පනේමාර පිළේමාර දහටි කියන රජවරුත් ඒ බෞද්ධ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් පේනවා මේ බුදුදහම රාජ්‍යත්වයට පත්වීම එක්තරා සුදුසුකම් බෞද්ධකු වී. හැබැයි එය තවත් සංවර්ධනය වෙමින් ඒක ඉහළම තැනට එනවා බෝධිසත්ව චර්යාව. බෝධිසත්ව. රජු බෝධිසත්වෙක් වෙනවා. ඒ කියන්නේ බෞද්ධයෙකුට වඩා ඉහළ මට්ටමක්. බෝධිසත්ව කියලා කියන්නේ බුදු වෙන්න පෙරම් පුරන අවස්ථාව. මේට බලපාන්නේ ප්‍රධාන වශයෙන් තේරවාදයේ බෝධිසත්ව සංකල්පය තියෙනවා. විශේෂයෙන්ම බලපාන්නේ මහායාන බුද්ධාගම. මහායානයේ බෝධිසත්ව චර්යාව තමයි ඒකායන නිර්වාණ මාර්ගය විදිහට දක්වන්නේ. ඒතර බෝධි චර්යාව බෝධිසත්වයෙකු ලෙස පරාර්ථකාමීත්වය. බෝධිචර්යාව තරින්ද බෝධිසත්ව සංකල්පයේ ප්‍රධානම එක තමයි පරාර්ථ චර්යාව. ඒ බෝධිසත්වයන් විසින් අපි දන්නා අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ඒ දීපංකර පාදමූලයේදී ලබන තිබුණු නිර්වාණය අතහැරලා අරිහත්ත්වය අතහැරලා බෝධිසත්ව චර්යාව පූර්ණණය කරන්නේ සංසාරයේ තව දීර්ඝ කාලයක් සැරිසරමි සමතිස් පාරමී පුරමි එන්නේ මේ පරාර්ථ චර්යාව නිසා. ලෝ සතුන් දුකින් මුදවනවා කියන බුද්ධත්වය අරමුණු කරගෙන බෝධිසත්ව මට්ටමට රජුරු ඔසවා තබන. ඒතර රජුරුවන්ගෙන් බෝධිසත්ව චර්යාවක් බෝධිසත්ව ඇවතුම් පැවතුම් බෝධිසත්ව ක්‍රමයක් අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒතර රජුරු දාන සීල ආදී පාරමී සම්පූර්ණ කරමි නෛෂ්කර්ම්‍ය ආදී පාරමී පූර්ණේ කරමි ඊටාම හොඳයි මහජන හිතවාදී සිව්බඹ විහරණයෙන් යුක්ත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් යුක්තව නේද දසරාජ ධර්මය ජය කුන්තකේ ලෙස ඔසවාගෙන ඒ හොබවමි දසරාජ ධර්මයේ පාලනය ගෙන යාම මිනිස්සු අපේක්ෂා කරපු දෙයක්. එතකොට රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම ආගමික අභිවෘද්ධිය දේශපාලනික ස්ථාවර භාවය සමාජ සුභ සිද්ධිය මෙන්න මේ කාරණා හතර තමයි මිනිස්සු රජුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අදත් පාලකයෙක්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාරණා හතර. ඉතින් ඒ හතර ඉෂ්ට කරන්න රජුරුව බෝධිසත්ව චර්යාවට බෝධිසත්ව ක්‍රමයට. මෙන්න මේ බෝධිසත්ව ක්‍රමය කොයිතරම් සාර්ථක වුණාද කියනවනම් සමහර රජවරු නිශ්ශංක මල්ල වගේ රජවරු නිශ්ශංක දහන වර්ෂක් මිනිසුන්ට දන් දෙන්න රාජ්‍ය භාණ්ඩාගාරයේ දේවල් පවා දන් දුන්නා. ඒ ආර්ථික වශයෙන් පස්සේ කාලේ විශාල අර්බුදයකටපත් වෙනවා. වසර 5ක් නිශ්ශංක මල්ල රජු අයබදු රැස් කිරීමෙන් වළකිනවා. නිශ්ශංක මල්ලගේ රාජ්‍ය කාලය වර්ෂ 9යි. 9න් 5ක් අයබදු අය කරන්නේ නැහැ.
ඒ වර්ෂ 9 තුලම කැති අඩ වගේ හේන් වලින් අය කරපු බදු අය කරන්නෙම නැහැ. තුලා භාර දාන තමන්ගේ රජුගේ බරට, රජ විසවගේ, රජුගේ දුවගේ, පුත්‍රයාගේ බරට තුලා තටු වලට නැගලා ඒ අයගේ බරට වස්තුව දාන. ඒක තුලා භාර දාන. මේ තුලා භාර ගණනාවක්ම රජුරු දීපු බව වංශ කතාව සඳහන් කරනවා. ඒතර පේනවා රජදරුවෝ දානය, නෛෂ්කර්මය, ඒත් එක්කම සීල ආදී විවිධ පාරමී ධර්ම පූර්ණය කරනවා. ඒ පූර්ණය කරන්නේ මේ බෝධිසත්ව අදහසින් ඉඳගෙන. ඒ බෝධිසත්ව අදහස ඊටාම වැදගත්. ඒතර පාලකයෝ මෙන්න මේ වගේ රජසිරිත් අපේ රටේ අනුගමනය කරලා තියෙනවා. ඒක විශාල වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. අපේ රටේ රජවරු අනුගමනය කරපුවා. සමහර රජවරු මාඝතා ආඥාව පනවලා නේද? ඒ කියන්නේ සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කළා දානවා. අමණ්ඩක ගාමිණී කියන රජුරෝ නේද? අනුරාධපුර යුගයේ අමණ්ඩක ගාමිණී රජුරෝ මාඝතා ආඥාව පනවනවා. අශෝක රජුරවන්ටත් මේ ආඥාව සම්පූර්ණයෙන් පනවන්න පුළුවන් වුණේ නැහැ. අශෝක රජුරෝ මේක ක්‍රමානුකූලවයි කරන්නේ. අශෝක රජුරෝ ඔහුගේ සෙල්ලිපි වල සඳහන් වෙනවා පළමුවෙන්ම එක මුවෙක් සහ මොනරුම් කීප දෙනෙක් විතරක් මරන්න නියම කරනවා. මොකද මාලිගාවේ විශාල සත්ත්ව සංහාරයක් සිද්ධ වුණා. මාලිගාවේ ප්‍රජාවගේ ආහාරය සඳහා. ඒ ක්‍රමානුකූලව ඒ සත්තු ප්‍රමාණය අඩු කරන්න කියලා නියෝග කරනවා. හැබැයි අපේ රටේ අමණ්ඩක ගාමිණී අභය රජුරුව සම්පූර්ණයෙන්ම රටේ මාඝතා ආඥාව පනවනවා. කිතා වැදගත් අවස්ථාවක්. සමහර රජවරු පොය දිනයන්හි දිය මසුන් ඇල්වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සලකලා තියෙනවා. එහිදී දඩ අය කරලා තියෙනවා. එතකොට අන්න මේ විවිධ සීමා සත්ත්ව ඝාතනයේට පනවපු බව පේන්න තියෙනවා. ගව ඝාතනයේ කොහොමත් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. ගව ඝාතනයේ සිදු වුණේ නැහැ. ගව ඝාතනයේ පහත් ක්‍රියාවක් විදිහට ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ඉඳන්ම සලකලා තිබිලා තියෙනවා. ඒක අපිට පැහැදිලිව පේනවා මූලාශ්‍ර අධ්‍යයනය කරනකොට. මෙන්න මේ විදිහට රජදරුවෝ විවිධ ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා. සමහර රජවරු මරණීය දණ්ඩනය වගේ දඬුවම් ක්‍රියාත්මක කරේ නැහැ. හැබැයි දඬුවම් පැනෙව්වා. ඒ කියන්නේ හොරුන්ට මම් පහරන්නන්ට මරණීය දණ්ඩනය දීලා තියෙනවා. ඒ දඬුවම නියම වුණාම මිනිස්සු හික්මවන්න ඕන නිසා වදකයා හරහා මේ වද බෙර නංවමින් රැගෙන යනවා වදමල් මාලා දාලා මරණ ස්ථානය. ගෙනිච්චාම ඒ පුච්චලා මරන්නේ ගෙනින හොරාව නෙමෙයි. සොහොන් වලින් මලමිනී ගෙනල්ලා තමයි ඒක කරලා පෙන්නන්නේ. අර සොරහව මුදා හරිනවා නිකන් නෙමෙයි. ඔව් හොරකම් කරා නම් ඒ හොරකම් කරන්න හේතුව මොකද බුදුදහමේ මූල හේතුව විදිහට දන්නේ දාලිද්‍යම්. දිලිඳු බහුල වෙන්නේ ධනෙ නැතිකම නිසා, රටේ ආර්ථික අර්බුදයක් නිසා. එහෙනම් දිලිඳුකම නිසා තමයි මිනිස්සු හොරකම් කරන්නේ. එහෙනම් දිලිඳුකම නැති කරන්න අවශ්‍ය කරන ඒ බීජ ආධාර වගාවක් කරන ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය නම් ප්‍රාග්ධනය අන්න ඒ දේවල් සපේනවා. ඒ සපේල ඔහුගේ ජීවිකා වෘත්තිය සාර්ථක කරගන්න අවශ්‍ය කරන පසුබිම රාජ්‍ය විසින් ගොඩනගනවා. එතකොට බුදුදහම පෙන්වා දෙව පටිච්චසමුප්පාද න්‍යායන මූල හේතුවට ප්‍රතිකාර කරනවා. වැරද්දට දඬුවම නෙමෙයි. වැරද්ද කරන්න හේතුවට ප්‍රතිකාර කිරීම තමයි බෞද්ධ මූලධර්ම. මෙන්න මේ මූලධර්ම අපේ රටේ රජවරු අනුගමනය කළා. ඒතර හොරහාගේ ජීවිතේ නැති කිරීමෙන් එය වළක්වන්න බෑ. රටේ හොරකම නවත්තන්න බෑ. එහෙනම් හොරකම් කිරීමට හේතුව බලලා ඒ හේතුවට අවශ්‍ය කරන පිළියම් යෙදීම තමයි අපේ රටේ රජවරු අනුගමනය කරපු ක්‍රමවේදය. ඒක ලැබුණේ බුදුදහමෙන්. මෙන්න මේ ක්‍රමවේද තමයි බෞද්ධ පාලකයෝ අනුගමනය කළේ. එහෙනම් දරුවනි අද අපි පාඩමින් සාකච්ඡා කළේ අපේ රටේ රජදරුවෝ මොන වගේ ක්‍රමවේදද අනුගමනය කරේ කියන එක. විශේෂයෙන්ම රාජාභිෂේකය ඉඳලා ඒගොල්ලෝ මොන වගේ ක්‍රමද අනුගමනය කරේ කියන එක තමයි සාකච්ඡා කළේ. එතකොට අපේ දරුවෝ මේකෙදි මතක තබා ගත යුතුයි විශේෂයෙන්ම රාජාභිෂේකය කොයි ආකාරයකටද සිද්ධ උනේ කියන කාරණය. මෙන්න මේ කාරණා ඔබ හොඳින් මතක තබාගත යුතුයි. ඒත් එක්කම මේ පාඩමට අදාළව ඔබට විභාගයට ප්‍රශ්නයක් ලැබුණාම ඔබ එහිට පිළිතුරු ලියනකොට විෂය නිර්දේශයට පමණක් සීමා නොවි ඔබට ඔබ එකතු කරගන්න දැනුමත් එක්ක පරිබාහිරව දැනුම එකතු කරගෙන
ඒවත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙයක් මතක් කරමින් විශේෂයෙන්ම මේ වගේ උත්තර ලියනකොට මහා වංශයේ සමන්ත පාසාදිකා වගේ මූලාශ්‍ර දක්වමින් පිළිතුරු ලිවීම ඉතාම වැදගත්. අවසාන ශ්‍රේණි විභාගයට ඔබට MCQ ක්‍රමය, කියන්නේ බහුවර්ණ ක්‍රමයේ ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන රචනා ක්‍රමයේ ප්‍රශ්න. නිසා මේ වගේ ප්‍රශ්න වලට ඔබට හොඳ පිළිතුරක් ලියන්න පුළුවන් වෙයි. එහෙනම් දරුවනේ අද අපි සාකච්ඡා කරේ රාජාභිෂේකය, එහෙම නැත්නම් අපේ රටේ රජවරුන්ගේ සිරි සමහරක් පිළිබඳව. මෙන්න මේ දේවල් හොඳින් තේරුම් අරගන්න. මේ කාරණා ඔබට විභාගයට පිළිතුරු ලියන්න වැදගත් වේ. එහෙනම් දරුවනේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු TP සිරිලක දහම් බොදු පාසල් දරුවෝ. අධ්‍යාපනය.